අපි යනවා අද දවසේ පාඩමට. හරිද? අපි අද දවසේ මුලින්ම ගිය සතියේ කොටසකට අදාළව ගණන් හැදුවේ. ඔන්න දැන් අපි අද දවසේ පාඩම පටන් ගන්නයි යන්නේ. සුවිශේෂී පාඩමක් මම ඉදත් කිව්වා අද වැදගත් කොටසක් අපි ආරම්භ කරන්න යනවා කියලා. අලුත්ම කතන්දරයක්. හරිද? අපි මේ වෙනකන් කතා කරගෙන ආවෙත් අලුත් කතන්දරයක් ගැන තමයි බයෝසාවා නියමේ. සන්නායකයක් තුලින් ධාරාවක් ගලාගෙන යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා කියන එක හරි අලුත්ම කතන්දරයක් අපිට. හරිද? ඒ සම්බන්ධව තමයි අපි මේ ගොඩාක් දේවල් සාකච්ඡා කරන් ආවේ. ජීවිතේට අහලා නැති නියමයක් නෙමෙයි බයෝසාවා කියලා අපි ඉගෙන ගත්තේ. හරිද? ඉතින් ඒ කියන්නේ වැදගත් දේවල් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඊටත් වඩා වැදගත් දෙයක් උන්න අද ඉගෙන ගන්න යනවා. දැන් මේකට මම මෙන්න මේ පොඩි පෙරවදනක් හදන්නම් මෙන්න මෙහෙම. හරිද? පොඩි පසුබිම් කතාවක්. දැන් ඔයගොල්ලෝ දැන් මෙතනින් බහුතරයක් 80ක් විතර මම හිතන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම කරලා තියෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී පැහැදිලි ලෙසම ළමයි ඔයගොල්ලන්ට කිව්වා ආරෝපණයක් වටා කොහොමද විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවනේ. ඕනම ආරෝපණයක් වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් අනිවාර්යෙන් පවතිනවා. ඕනම ආරෝපණයක් වටා. ආරෝපණයක් තියෙනවා නම් එයා වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් පැවතිය යුතුයි. හරිද? එතකොට ආරෝපණය උදාසීන වුණාම තමයි හරිද? උදාසීන වුණාම අපි ඒකට ආරෝපණයක් කියන්නේ නැහැනේ. උදාසීනයි කියලා කියන්නේ ඒක ඇතුලේ ආරෝපණ නැහැ කියන එක නෙමෙයි අතිරික්ත ආරෝපණ නැහැ කියන එක. කලිනුත් ඔක සාකච්ඡා කරලා තියෙනවා. කියන්නේ කවුරුත් වැඩි නැහැ. ධනයි ඍණයි සමාන වුණාම අපි කියන එක උදාසීනයි. ඒක ඇතුලේ ආරෝපණ තියෙනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රෙන් ඔක්කොම කැන්සල් වෙලා යනවා. කවුරුත් විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. ඒක උදාසීන වස්තුවක් ගත්තොත් එයා වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. මොකක්ද මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ වෙනත් ආරෝපණයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයක්. වෙනත් ආරෝපණයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයකට අපි විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලානේ කිව්වේ. ඉතින් ළමයි මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලට අපි ආරෝපණයක් ගෙනල්ලා තිබ්බහම දැන් කතාව පැහැදිලිනේ. එයා මත බලයක් ඇති කරන්න පුළුවන්. මේ බලය ආකර්ෂණ බලයක් වෙන්නත් පුළුවන්, විකර්ෂණ බලයක් වෙන්නත් පුළුවන්. හරිද? කතාව පැහැදිලි. තව ටිකක් අපි ඕක ගැඹුරට ගියොත් මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇතුලේ ආරෝපණය නිශ්චල තිබුණද අනිවාර්යෙන් විද්‍යුත් බලයක් ඇති වෙනවා. නිශ්චලව තිබුණත් විද්‍යුත් බලයක් ඇති වෙනවා. මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇතුලේ ආරෝපණය චලනය වෙමින් පැවතුණා. ඕන දිශාවක, ඕන හැඩයකට, ඕන විදිහකට මොන විදිහකට චලනය වුණත් ඒ වෙලාවෙදි විද්‍යුත් බලයක් ඇති වෙනවා. අනිවාර්යෙන් විද්‍යුත් බලය ඇති වෙනවා. ඒක නියත බලයක් කියලා කියන්නේ තනින් තැනට විද්‍යුත් බලයේ විශාලත්වය වෙනස් වෙන්නත් පුළුවන්, සමානව පවතින්න පුළුවන් සමාදම්. වෘත්තයක වගේ යනවනම් යම්කිසි ආරෝපණයකට මේ සමාන යම්කිසි ආරෝපණයකට විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවානේ. මේ ආරෝපණය වටා කවුරු කෙනෙක් වෘත්ත දලිතය දෙනවනම් වෘත්තයක ගමන් කරන නිශ්චිත අරයක් තියාගෙන එතකොට එයාට නියත බලයක් තමයි පවතින්නේ. නියත විද්‍යුත් බලයක් පවතින්න පුළුවන්. මොකද දුර සමානයිනේ. දුර වෙනස් වෙන්නේ නැහැනේ. හරිද? ඒතර ඒකේ අදහස තමයි ළමයි නිශ්චලව පැවතුන ආරෝපණය, චලනය වුණත් ආරෝපණය විද්‍යුත් ක්ෂේත්‍රයක පවතිනවා නම් ඒ ආරෝපණය මත විද්‍යුත් බලයක් ඇතිවිය යුතුයි කියන කාරණාව අපි අධ්‍යයනය කරලා තියෙනවා. දැන් මේක ගැන අයිඩියා එකක් නැති එක්කෙනෙකුට දැන් නිකන් අච්චාරුවක් වගේ වෙන්න පුළුවන් පසුබිමම. අපි මේ කතා කරන දරුවෝ පසුබිමම නිකන් අච්චාරුවක් වගේ වෙන්න පුළුවන්. මොකක්ද ඒ කිව්වේ මොනවාද ඒ කතන්දරේ නැහෙම හිතෙන්න පුළුවන්. හරිද? ඒතකොට ඒකට ඒතකොට මට කරන්න දෙයක් නෑ ළමයි. හරිද? ඒකට බලන්න විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමක් කියලා පොඩ්ඩක් බලන්න. හරිද? සම්බන්ධව දාලා තියෙනවා වීඩියෝස් ටික චුට්ටක් බලන්න විද්‍යුත් ක්ෂේත්‍ර වල. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් අවුලක් නෑ. අපි චුම්බක ක්ෂේත්‍ර දෙන්න පස්සේ තන්ට යන්න. දැන් ළමයි කතා කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි කතා කරගෙන යනවා ස්ටෙප් බයි ස්ටෙප් ආව චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරගෙන ආවා. අර ආරෝපණ වගේ සමහර වස්තුන් තියෙනවා ළමයි මේ චුම්බක ගුණ දක්වන්න පුළුවන් වස්තුන්. එයාලට පුළුවන් චුම්බක ක්ෂේත්‍ර ඇති කරන්න. හරිද? අපි ඒවා උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රව විදියට අඳුර ගන්නවා. හරිද? දැන් ලක්ෂ්‍ය උත්තර ද්‍රව, ලක්ෂ්‍ය දක්ෂිණ ද්‍රව පිළිබඳව සාකච්ඡා කරලා අපි ඒගොල්ලන්ගේ ක්ෂේත්‍ර කොහොමද ඇති වෙන්නේ බල රේඛා හැම අපි අඳා. චුම්බක බල රේඛා වගේ නේද? අපි නිකන් අඳලා බැලුවා. දණ්ඩ චුම්බක නේ ඔය වගේ වටා කොහොමද චුම්බක බල රේඛා ඇති වෙන්නේ? අපි සාකච්ඡා කරා. ඒකට ළමයි කිව්වා චුම්බක ක්ෂේත්‍රය පිළිබඳ අයිඩියා එකක් අපි ඇති කරගත්තා. ඕකට ආරෝපණයක් ගෙනල්ලා නිශ්චලව තිබ්බහම මොකද වෙන්නේ? අපි ඉගෙන මේ වෙනකන් කතා කරලා තිබුණේ නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයකට ආරෝපණයක් ගෙනල්ලා තිබ්බ ගමන් බලයක් ඇති වෙනවා කියන එක දැන් මම දැනුත් කිව්වා. අපි කලිනුත් ඉගෙනගෙනත් තියෙනවා. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයකට මේ විදිහට නිශ්චල ආරෝපණයක් ගෙනල්ලා තිබ්බහම පැහැදිලිවම මේක අයිඩියා එකක් දෙන්න ළමයි කියන්නේ නෑ බලයක් ඇති වෙන්නේ නෑමයි කියලා.
ඇයි? එයා කියයි එහෙම චුම්බක ක්ෂේත්‍රයකට ගෙනල්ලා වෙන වෙන ඒවා තිබ්බහම ඇති වෙන්නේ නැහැ. මොකක් හරි චුම්බක ගුණ දක්වන එකක්ම ගෙනල්ලා තිබ්බොත් නම් ඔන්න ඇති වෙයි. මොකද කාන්දම් දෙකක් අතර අපි දන්නවනේ ආකර්ෂණ විකර්ෂණ බල තියෙන්න පුළුවන් කියලා. ඒ ළමයි කතාව හරියට හරි. හරිද? සමජාතීය වස්තුන් අතර ආකර්ෂණ විකර්ෂණ නීතිය ක්‍රියාත්මක වෙනවා. හරිද? ඉතින් චුම්බකයක් ගාවට තවත් චුම්බකයක් ගෙනාවම එක්ක ආකර්ෂණ විකර්ෂණ වෙන්න පුළුවන්. කතාව හරි. නමුත් මේ ආරෝපණයක් කියන එක දැන් මම කියවනේ මේ අර්ස්ටඩ් කියන විද්‍යාඥයා හරි සංකීර්ණ කතාවක්. එයා පරීක්ෂණයකින් සරලව හොයාගන්නවා කියලා. විද්‍යුත් ක්ෂේත්‍රයයි චුම්බක ක්ෂේත්‍රය අතර කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඒකනේ බයෝසාමාන්‍යීමේදී අපි මේ සන්නායකයක් වලින් ධාරාවක් ගන්නකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා ඉගෙන ගත්තේ. ධාරාවක් කියන්නේ ආරෝපණ ගැලීමක් නේ. ඒක ආරෝපණ යනවා නම් එතන චුම්බක ක්ෂේත්‍රය පවතිනවා කියලා ඉගෙන ගත්තා. එතනම හිතන්න ධාරාවක් ගලාගෙන යනවා. ඒ කියන්නේ ආරෝපණ ගැලීමක් සිදු වෙනවා. ගැලලාගෙන යනකොට වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. දැන් ඔක අනිත් පැත්ත අපි හිතන්න. මොකද අනිත් පැත්ත? චුම්බක ක්ෂේත්‍රයක් තියෙන තැනක නිශ්චල ආරෝපණයක් ගෙනලා තිබ්බාම මොනවද වෙන්නේ? මෙලෝඩයක් වෙන්නේ නැහැ. මෙලෝඩයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයෙන් ආරෝපණය මත බලයක් ඇති කරන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය මගින් ආරෝපණය මත බලයක් ඇති කරන්නේ නැත. ඇයි අර්ස්ටඩ් කියපුවා දැන් අපි කල්පනා කරලා බලමුකෝ. ධාරාවක් ගලාගෙන යන සන්නායකයක් අපට තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා කියන්නේ. දැන් සන්නායකය ඇතුලේ ආරෝපණ තිබුණ නැද්ද ළමයි? මුලින් ධාරාවක් ගලාගෙන යන්නේ නැති වෙලාවෙදි. අපි හිතමු දැන් සන්නායකය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට සන්නායකය ඇතුලේ ආරෝපණ නැද්ද? ඒක ප්‍රශ්නේ මම අහුවා නම් කාගෙන් හරි බොහෝ වෙට ළමෙක්ගේ උත්තරය වෙන්නේ නැති නිකන් අහලා බලමුද අපි කවුරු හරි ශමිල්ක නැතුව අපි වෙන කෙනෙක් ගන්න ශමිල්. එහෙනම් මම පොඩ්ඩක් නැවත එන්න උත්සාහ කරන්න මෙන්න මේ කතාව. හරිද? මම දැන් ගොඩනගාගෙන ආවේ චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපණ චලිත වීමක් සම්බන්ධව මේ කතා කරගෙන ආවේ. චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපණ චලිත වීම නෙමෙයි. චුම්බක ක්ෂේත්‍රයක් තුල චලිත නොවන ආරෝපණයක් තිබ්බහම මෙලෝඩයක් ඇති වෙන්නේ නැහැ කියලා මම කිව්වා. නමුත් ඔබ විද්‍යුත් ක්ෂේත්‍රවලදී හරිනේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති කරන්නේ ආරෝපණයක් ඒ මතම තව ආරෝපණයක් තිබ්බම කතා දෙයක් නැහැ බලයක් ඇති කරන්න පුළුවන්. නමුත් වෙන කතාවක්. චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපණයක් ගෙනලා තිබ්බම නෑ මේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. අර්ස්ටඩ් කිව්වත් අපි පිළිගන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපණයක් තිබ්බට අර්ස්ටඩ් කිව්වත් අපි පිළිගන්නේ. හැබැයි අර්ස්ටඩ් එහෙම කිව්වේ නැහැ. අර්ස්ටඩ් කිව්වේ චලනය වෙනකොට ආරෝපණයක් අන්න චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. දැන් අර්ස්ටඩ්ගේ අනිත් පැත්තට හිතුවොත් චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය වන ආරෝපණයක් මත එහෙනම් මොන ඉෆෙක්ට් එකක් ඇති වෙන්න ඕන. චලනය වන ආරෝපණයක් වඩා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා වගේම චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය වන ආරෝපණයක් මත මොකක් හරි ඉෆෙක්ට් එකක් ඇති වෙන්න ඕනේ. මොකක්ද ඉෆෙක්ට් එක? චුම්බක බලය. චුම්බක ක්ෂේත්‍රයෙන් මගින් අර ආරෝපණය මත බලයක් ඇති කරනවා ඔන්න චුම්බක බලය. දැන් අපි එහෙනම් මේ චලනය වන ආරෝපණ මත චුම්බක ක්ෂේත්‍රයන් තුල චලිත ආරෝපණ මත ඇතිවන චුම්බක බලය පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒතර අපේ මාතෘකාව වෙන්නේ ඔන්න ඔය කොටසම තමයි. හරිද? ඒතර චුම්බක බලයක් කියලා කිව්වහම මෙතන දිශාවක් තියෙනවා. අපි දිශාව පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. දිශාව කොහොමද හොයාගන්නේ? කොහොමද ඇති වෙන්නේ? මේ කියන කාරණාවල් ටික තමයි සාකච්ඡා කරන්නදී. හරි. එහෙමනම් අපි මාතෘකාව සටහන් කරගෙන අපි මේ පිළිබඳව අධ්‍යයනය කරන්න උත්සාහ කරමු. ලියා ගන්න මාතෘකාව තමයි. තව ටිකකින් කැන්සල් වෙයි. අද 10 මාර වෙනකන් ක්ලාස් එක යනවා ළමයි. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉතුරු ටික සාකච්ඡා කරමු. මාතෘකාව ලියා ගන්න මෙන්න මේ විදිහට. ලියා ගන්න චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය වන ආරෝපණයක් මත චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය වන ආරෝපණයක් මත ඇතිවන චුම්බක බලය මම හිතන්නේ මාතෘකාව කියන්න පුළුවන් ද නිසල් කියන්න පොඩ මාතෘකාව ලියාගත්තේ අපි දිවේ චුම්බක ක්ෂේත්‍රය තුළ චලනය වන ආරෝපණයක් මත ඇතිවන චුම්බක බලය. රයිට් හොඳයි. අනිත් පැත් මම හිතන්නේ මාතෘකාව ලියන්න නැති කියලා හිතනවා. හරි. දැන් ළමයි කතාව පැහැදිලි. මම පොඩි අර අදහස ඉස්සෙල්ලාම අර අපි කියපු අදහස පොඩ්ඩක් සරලව ලියාගමු. අර චුම්බක ක්ෂේත්‍රයක් තුළ ඇති වෙන නිශ්චල ආරෝපණයක් තිබ්බහම චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ වගේම. හරිද? දැන් මේ කතාවත් එහෙමයි. චුම්බක ක්ෂේත්‍රයක් තුළ
තවත් චුම්බකයක් තිබ්බහම එයා මත චලනය වුණත් චලනය නොවුණත් චුම්බක බලය තිබෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. හරිද? අපි මේ කතා කරන්නේ ආරෝපණය. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ආරෝපණයක් තිබ්බම එයා චලනය වුණත් නොවුණත් ආය බලයක් ඇති නැහැ. ඉතින් ආය කතා දෙකක් නැහැ. මොකද සජාතියයිනේ. ඒක ආකර්ෂණ විකර්ෂණ වෙන්න පුළුවන්. මේ දැන් චුම්බක ක්ෂේත්‍රයක් තුලට ගෙනල්ලා ආරෝපණයක් තිබ්බම කතාව තමයි චලනය වුණොත් විතරයි චුම්බක බලයක් ඇති වෙන්න පුළුවන්. හරි. කතාව එහෙනම් පැහැදිලි. සටහන් කරගමු ළමයි මෙන්න මේක. ලියාගෙන පොඩි සටහනක්. හරිද? මෙන්න මෙහෙම. ලියාගන්න විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල නිශ්චලව පවතින ආරෝපණයක් මත මෙන්ම චලිත වන ආරෝපණයක් මතද විද්‍යුත් බලයක් ඇතිවන බව විද්‍යුත් ක්ෂේත්‍ර යටතේදී සාකච්ඡා කරන ලදී. විද්‍යුත් ක්ෂේත්‍ර යටතේදී සාකච්ඡා කරන ලදී. විද්‍යුත් ක්ෂේත්‍ර යටතේදී සාකච්ඡා කරන ලදී. මේ ආකාරයටම චුම්බක ක්ෂේත්‍රයක් තුල චලිත ආරෝපණ මත පමණක් නිශ්චිත දිශාවක් ඔස්සේ චුම්බක බලයක් ක්‍රියාත්මක වේ. නිශ්චිත දිශාවක් ඔස්සේ චුම්බක බලයක් ක්‍රියාත්මක වේ. right. හොඳයි. right. අපි එනම් ওই කතාව කොහොම පොඩ්ඩක් තියාගෙන අපොට බලමු මේක වෙන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා ළමයි චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි මේ පාඩමේ මෙතනින් ඉස්සරහට සාකච්ඡා කරගෙන යන සියලුම චුම්බක ක්ෂේත්‍ර අපි කතා කරන්නේ ඒකාකාර වූ චුම්බක ක්ෂේත්‍රනේ. අපි පාඩමේ ආරම්භයේදීම පැහැදිලි කරගත්තානේ. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් පිළිබඳව. අන්න ඒ විදිහට මම මෙන්න මේව චුම්බක ක්ෂේත්‍රයක් ළමයි නිර්මාණය කරනවා. කොහොමද චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරන්නේ? කැමති නම් අපිට ඊතල වලිනුත් පුළුවන්. හරිද? ඊතල වලිනුත් පුළුවන්. නැත්නම් මෙන්න මේව දාන්නත් පුළුවන්. මම මෙන්න මේ විදිහට නිකන් කතිර සටහනක් ගන්නම් මෙන්න මේ. දැන් අපි දන්නවා මෙන්න මේකෙන් නිරූපණය වෙන්නේ යම්කිසි චුම්බක ස්වභාව ඝනත්වයක් සහිත. මේ තියෙන්නේ චුම්බක ස්වභාව ඝනත්වය. එහෙනම් අපි කියන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය. නේද? ඒක ඔයගලන්ට අපහැදිලි පෙවුනට මේ ලියලා තියෙන චුම්බක ස්වභාව ඝනත්වය. හරිද? ඒ වගේම දැන් මේ චුම්බක මේක මේ ඇඳලා තියෙන විදිහම පැහැදිලි සමදුරින් ඇඳලා තියෙන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නිරූපණය වෙනවා. දැන් අපි හිතමු මේ තුනට ඇතුළු වෙනවා ළමයි මෙන්න මෙහෙම ආරෝපණයක්. අපි සිම්පල් කියු ආරෝපණයක් දැන් මෙන්න මෙහෙම යම්කිසි නිශ්චිත වේගයකින් හරිද ඇතුළු වෙනවා. අපි මේ වෙලාවේදී අපි වේගය v කියලා ගමු. මෙයා ත්වරණය වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරිද? වේගය වැඩි වේගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් චුම්බක ක්ෂේත්‍රය නිසා වේගය වැඩි වෙනවා කතාවක් නෑ. දැන් මම මේ කියන්නේ.
මෙයා මේ අපි හිතමු දැනට නිකන් උදාහරණයක් විදිහට යම් කිසි නියත වේගයකින් ඇතුළු වුණා කියලා. නියත වේගයකින් මෙහෙම ඇතුළු වුණා. එයාට ආරෝපණයක් තියෙනවා. එයාට ආරෝපණයක් තියෙනවා. ආරෝපණයක් නොමැති වුණා නම් හරිද? අපි හිතමු q සමානයි බිඳුව නම් ආයෙ ළමයි තර්ක කරන්න දෙයක් නැහැ. කවුරුත් කිසිම තර්කයක් නැහැ. මොකද කියන්න වෙන්නේ? v වේගයෙන්ම හරිද? v වේගයෙන්ම සරල රේඛීයව චලිත වේ. ඇයි? q සමානයි බිඳුවයි කියලා කියන්නේ ආරෝපණයක් නැහැ කියන උදාසීනයි. ආරෝපණය ශූන්‍යයි කියලා අතිරික්ත ආරෝපණය බිඳුවයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන උදාසීනයි. උදාසීන නම් එයා මත චුම්බක බල කිසිවක් ඇති වෙන්නේ නැහැ. v වේගෙන් ආවනම් v වේගෙන් දිගටම යනවා. ගුරුත්වයේ බලපෑම නැත්තම් මම මේ කියන්නේ. ගුරුත්වයේ බලපෑම තියෙනවා නම් ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්ත හරිය ඒ ආකාරයට චලිත වෙයි. එතන දැන් සරලව ගත්තොත් ගුරුත්ව බලපෑම නැත්තම් චුම්බක ක්ෂේත්‍රයේ විතරනේ මෙතන සාකච්ඡා කරන්නේ. කෙලින්ම ආරෝපණය නොමැතිනම්. අපි හිතමු දැන් ආරෝපණයක් තියෙනවා කියලා. දැන් මේ අපි කතා කරන්නේ ආරෝපණයක් තියෙනකොට කතා කරන්නේ. හරි මේක අපි මෙතන තියාගමු. මේ කතාව මෙන්න මෙහෙම තියාගන්න. මේක වැදගත්. දැන් ආරෝපණයක් තියනවා නම් ළමයි මේක ඇතුළට ඇතුළු වෙච්ච ගමන් ඕගොල්ලෝ දන්නවා දැන් මෙහෙම දෙයක්ත් හිතන්න. මනස්කල්පිතව දැන් මේක හිතන්න. මොකද්ද මනස්කල්පිතව හිතන්න කියන්නේ? චුම්බක ක්ෂේත්‍රය ලා මෙන්න මේම බෝඩ් එකට මෙහෙම යනවා. බෝඩ් එකට මෙහෙම ලම්බකව බෝඩ් එකට ඇවිල්ලා වදිනවා. කොහෙද ওই පැත්තේ ඉඳලා ඔයාලගේ පැත්තේ මේ පැත්තට බෝඩ් එකට යන්නේ. ඒතර ඕම යන ආරෝපණය මෙහෙම ගියත් මම මේ ප්‍රශ්නයක් විදිහට අහනවා. මට උත්තර දෙන්න ඕනේ රවීන් හරිද? මෙහෙම ගියත් ළමයි මට පොඩක් රවීන් කියන්න චුම්බක ක්ෂේත්‍රයට ආරෝපණය ලම්බකද මේ හැම අවස්ථාවකම යන්නේ නැත්නම් ආනත වෙනවද? ආරෝපණය මෙහෙම යන අවස්ථාව චුම්බක ක්ෂේත්‍රය මෙහෙම බෝඩ් එක මෙහෙම තියෙනවා. ආරෝපණය මෙහෙම යනවා නැත්නම් ආරෝපණය මෙහෙම යනවා. මෙහෙම යනවා කොහොම ඒ අවස්ථා කීපයක් ගත්තොත් ඒ හැම අවස්ථාවකදීම ආරෝපණය ලම්බක වෙනවද නැත්නම් චුම්බක ක්ෂේත්‍රයට ආනත වෙනවද? රවීන් උත්තරයක් දෙන්න පුළුවන්ද? ඉක්මනින් සෑම විටම ලම්බක යනවා කියන එක මම හිතන්නේ හැම කෙනෙකුගේම ඔළුවට වැටෙයි කියලා හිතනවා. හරිද? ඒ කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍ර මෙහෙම තියෙනවා නම් මේ කොයි පැත්තකට තලියව ගියත් ආරෝපණය ලම්බකයි. චුම්බක ක්ෂේත්‍රයේ ආරෝපණය සෑම විටම ලම්බකව තමයි යන්නේ. ආනතව නෙමෙයි යන්නේ. හරිද? අපි ආනත යන අවස්ථාවක් වෙනම අදලා බලමු. දැන් ලම්බකවනේ යන්නේ. දැන් ලම්බකව මෙයා යනවා කොයි පැත්තකට ගියත් ප්‍රශ්නයක් නැහැ. මම ඕන මෙහෙම ඇඳලා පෙන්නන්න. Q ආරෝපණය මෙහෙම ගියත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට සමාන්තරව යනවා නෙමෙයි. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට සමාන්තරව යනවා මෙහෙම තමයි යන්න ඕනේ. අය කතාව දෙකක් නැහැ. ඕනම් මෙහෙම ඇඳගෙන හිතන්නකෝ මෙහෙම ආවා කියලා. මෙහෙම ආවත් චුම්බක ක්ෂේත්‍රයට මේ සෑම අවස්ථාවකදීම ලම්බකව වෙනවා. මේක එක අවස්ථාව දෙක තුන අවස්ථාව කියලා ගත්තොත් 1 2 සහ 3 යන අවස්ථාවලින් සෑම විටම නැත්නම් සියලුම අවස්ථා ක්ෂේත්‍රයට හරිද ක්ෂේත්‍රයට ලම්බකව චලිත වීම නිරූපණය කරයි. ඒ කියන්නේ මේක වැදගත් ළමයි මේ පිළිබඳව අවබෝධය හරිය වැදගත්. හරිද? සියලුම අවස්ථා ක්ෂේත්‍රයට ලම්බකව චලිත වීම නිරූපණය කරයි. හරිද? දැන් ලම්බකව යන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකයි. චුම්බක ස්වභාවගත විශාලත්වය b. චලිත වෙන ආරෝපණය q. එයාගේ වේගය p. මේ හැම අවස්ථාවකදීම මම අරන් තියෙන්නේ v කියලා වේගය. විශාලත්වය q. ළමයි මෙයා මත චුම්බක බලයක් ඇති වෙනවා. චුම්බක බලයේ විශාලත්වය ඔයගලන්ට ඔප්පු කරන්න දෙයක් නැහැ. වෙනවා b q b මගෙන් නිරූපණය වෙනවායි කියලා. ඔන්න ළමයි කතාව. F සමානයි BQV නැමැති මේ විශාලත්වය සහිත චුම්බක බලයක් මෙම ආරෝපණය මත ඇති වෙනවා. හරි වැදගත් කතාවක්. දැන් උත්තරදීම ප්‍රශ්නාර්ථයක් අපේ ඔළුවට එන්න ඕනේ. චුම්බක බලයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොයි දිශාවකටද? මොකද මේක දෛශිකයක්. ඇති වෙන්නේ කොයි දිශාවකටද? මේ ප්‍රශ්නාර්ථයේ විදිහටම තියාගන්න. මොකද අපි මේ ප්‍රශ්නය ඊළඟට සාකච්ඡා කරන නිසා මෙයාගේ දිශාව හොයාගන්න එක පිළිබඳව ඕල්ලෙල්ලෙදිත් මම හිතන්නේ පොඩි මතක් කිරීමක් ඔය සම්බන්ධව කරනවා. ෆ්ලෙමින්ගේ වමත් නියතය කියලා නේ. මේක ඉගෙනගෙන ඇති. ෆ්ලෙමින්ගේ වමත් නීතිය.
මේ ෆ්ලෙමින්ගේ වමක් නීතිය ඇත්තටම යොදන්නේ මම හිතන්නේ ඕගොල්ලෝ කාලේ කරනවා මම දන්නේ හරියට. හරියට මට මතකයක් නැහැ. එතකොට ඔයගොල්ලෝ මතක් කරලා බලන්න. එතකොට මේ ෆ්ලෙමින්ගේ වමක් නීතිය උගන්වනකොට එතනදී තමයි විශේෂයෙන් පැහැදිලි කරනවා මොකද්ද මේ මොකටද අපි ෆ්ලෙමින්ගේ වමක් නීතිය යොදන්නේ මේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡාවකට තමයි යොදන්නේ කියන එක මතක් වෙන්නේ නැති දැන්. හරිද? හරි දැන් මම කිව්වනේ ළමයි දැන් මේ සෑම අවස්ථාවකදී නිරූපණය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව කියලා. මට මේ කොයි වෙලාවකවත් ඇඳලා පෙන්වන්න බෑ 3D ආකාරයට. ඔයගලන්ට තේරෙන ආකාරයට මේ ඇඳලා තියෙන චුම්බක ක්ෂේත්‍රයට ආරෝපණයක් ආනත වෙනවා. ඇඳලා පෙන්වන්න බෑ. මට පුළුවන් නම් මෙහෙම එකක් ඇඳලා පෙන්වන්න බෝඩ් එක මේ බෝඩ් එක අපාගෙන ඇතුළට යන එක. ලම්බකව නෙවෙයි පැත්තට අදින්න බෑනේ. ඒක නිසා මම පොඩ්ඩක් මෙන්න මෙහෙම ක්ෂේත්‍රයක්. මේ පල්ලෙහින් මම ඇඳලා පෙන්නනවා මෙන්න මෙහෙම ක්ෂේත්‍රයක්. හා මේ ඊළඟ අවස්ථාව. මම අදින්නම් චුම්බක ක්ෂේත්‍රයක් මෙහෙම ඊතල වලින් මෙන්න මෙහෙම. මේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව නිරූපණය කරන්න තමයි මේක පැහැදිලි කරන්නේ. දැන් ඔන්න එයාගේ චුම්බක ස්වභාව ගණත්තේ මම ගන්නම් ඒ විදිහටම B කියලා. ළමයි මෙතනට ආරෝපණයක් එනවා ලම්බකව යනවා කියලා කියන්නේ මෙන්න මේක. ලම්බකව යනවා කියලා කියන ආරෝපණය මෙන්න මෙහෙම යනවාට තමයි ලම්බක යන්නේ. ඒක චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකයිනේ. ඔන්න ආනතව යන අවස්ථාවක් මම අදින්නම්. ආනතව යනවා. V වේගයේ Q ආරෝපණයක්. චුම්බක ක්ෂේත්‍රයත් එක්ක තියෙන ආනතිය මම ගන්නම් ළමයි θ ලෙස. ඒකට තමයි මට මෙයාව විභේදනය කරන්න පුළුවන්. මොකද විභේදනය කරන්නේ අපි මුලින්ම ඉගෙන ගත්තනේ ලම්බකව ගමන් කරනකොටයි චුම්බක බලයක් ඇති වෙන්නේ කියලා. එතකොට එහෙමනම් ආනතව කියන එකට හරියට ඔළුව හදාගන්න බැරි නිසා මම පොඩක් ඔළුව හදා ගන්නවා මෙයා විභේදනය කරලා චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව ගමන් කරන ප්‍රවේගය පිළිබඳ අයිඩියා එකක් හදා ගන්න. ඒතර මෙයා මේ පැත්තට විභේදනය කරපුවා මට ලැබෙනවා ළමයි මෙහෙන් එනවා v cos θ එකක්. ආයෙ තව එකක් එනවා තව සම්බන්ධ එකක් එනවා මේ පැත්තට v sin θ කියලා. ඔන්න කතාව. අපි දෙවෙනි අවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. හරිද? ඒක නිසා මම මේ සමීකරණය පොඩ්ඩක් මේ පැත්තෙන් ලියා ගන්නවා. හා මෙතන h සමානයි b q v. පළවෙනි අවස්ථාවට අදාළ ලම්බකව ගමන් කිරීම. දැන් මේ දෙවෙනි අවස්ථාවේදී මම මේව පැහැදිලි කරන්න යනකොට මම ඉස්සෙල්ලාම ගන්නවා මේ v sin θ සංරචකය මගින්. පොඩ්ඩක් එයා පිළිබඳව සාකච්ඡා කරලා බලමු. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමකින් හොයාගෙන තියෙන විදිය. දැන් හොයාගත්තු දේවල්නේ. මොකද හොයාගෙන තියෙන චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව ගමන් කරොත් යම් කිසි ආරෝපණයක් යම් හෝ වේගයකින්. හරිද? ආරෝපණය චලිත වුණත් ප්‍රශ්නයක් නැහැ. චලිත වුණත් නිශ්චල වුණත් කොහොමත්ම නැහැ ළමයි. නිශ්චල වුණොත් මෙතන අපි සටහන් කරගත්තේ නැහැ. නිශ්චල අපි මුලින්ම සටහන් කරන්නේ. නිශ්චල වුණොත් කොහොමත් චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. ආයෙ කතා දෙක කරන්න. නමුත් චලනය වුණා වුණත් වැඩක් නැහැ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට නම් යන්නේ. කිසිදු චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. v sin θ සංරචකය මගින් right ක්ෂේත්‍රයේ දිශාවටම ගමන් කරන නිසා හරිද අපි කියනවා චුම්බක බලයක් ඇති නොවේ. හරිද? එහෙනම් f සමානයි බිඳුවයි. චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. ක්ෂේත්‍රයේ දිශාවට ගමන් කරොත් චුම්බක බලයක් ඇති වෙන්නේ නැත. උන් එකක් වැදගත් කතාවක් ළම. දැන් ඊළඟට අපිට එනවා v cos θ කියන එක. දැන් v cos θ ගැන ආයේ තර්කයක් නැහැ. මොකද මේ තර්කය අපි උඩ ගොඩ රැගුවා. v cos θ යනු ලම්බක සංරචකය. ඒ ලම්බකව ගමන් කිරීම. ලම්බකව ගමන් කරනවා නම් චුම්බක බලයක් ඇති විය යුතුයි. එතකොට ළමයි කොහොමද අපිට ලැබෙන්නේ? f සමානයි bqv cos θ ලෙස ලැබෙනවා. දැන් මේක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. cos θ ද sin θ ද කියන එක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. සමාවෙන්න මම පොඩි වැරද්දක් කරලා තියෙනවා කියලා මම හිතන්නේ. ඕකම හැම කෙනෙකුටම තේරෙන්න ඕනේ ළමයි. නේද? ඇයි ළමයි කිව්වේ නැත්තේ? බලන්න මටමනේ තේරුනේ. එතන cos θ ඉන්න පුළුවන්ද ළමයි? මෙතන මෙයා θ තියාගෙන මේ සංවාදකේ cos θ වෙන්න පුළුවන්ද? බෑ නේද? මේක sin θ නේද? මේක cos θ නේද ළමයි? අවධානයෙන් ළමයි. හරි. කවුරු වාහනේ පැදෙවුවත් අපි පාර යන්න ඕනේ පරිස්සමෙන්. ඒ නිසා අවධානයෙන් ඉන්න. මෙතනට එන්න ඕනේ v cos θ. මෙතනට එන්න ඕනේ v sin θ. හරිද? මෙතනටත් එන්න ඕනේ sin θ ඒක. හරි. එතකොට දැන් එහෙනම් අපිට ලැබෙනවා f සමාන bqv sin θ. ඇයි මේ වෙලාවේදී අපි මේක සාධාරණ සමීකරණයක් විදිහට ගන්නෙ? ආරෝපණය ලම්බ ගුණ කොහොමද බලයක් ඇති වෙන අය කතා දෙකක් නැහැ. ආනතව ගියොත්
මොකද කරන්න දෙන්නේ අපිට ලම්බකව විභේදනය කිරීමකට ලක් කරලා ලම්බක සංරචකය තමයි ගන්න වෙන්නේ. උන තමයි ලස්සනට පැහැදිලි කිරීමක් අපි කරගන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රයක් තුල චලිත වන ආරෝපණයක් මත ඇති වෙන චුම්බක බලය පිළිබඳව. කතන්දරේ මෙහෙමයි. හරිද? දැන් උන් අපි විශාලත්වය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරලා ප්‍රකාශනයේ ලියාගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ අපි පොඩි ආරම්භයක් ලබාගත්තු නිසා මේ රූප සටහන ඇඳගෙන මේ දක්වා එන සියල්ලම සටහන් වෙලා තියෙන නිසා අවශ්‍ය විශේෂිත කරුණු මම එතනින් පල්ලෙහාට සටහන් කරගන්නවා. සටහන් කරන්න දෙන්න. ලියාගමු දෙන්නම් මේ. රූප සටහන ඇඳගත්තා. කිව් සමාප මුලින්ම ලියාගත්තනේ මම හිතන්නේ අපි මුලින්ම ලියාගත්තා. චුම්බක ක්ෂේත්‍රය තුල චලිතවන ආරෝපණ මත පමණයි චුම්බක බලය ඇති වෙන්නේ. නිශ්චලව ඇති වෙන්නේ නැහැ. එනම් මේ ඇති වෙන බලය පිළිබඳව විශාලත්වය හොයාගන්න විදිය මෙන්න මේ දක්වා සටහන්. ඔයගොල්ලන්ට එතනින් සටහනක් පොඩි කෙටි සටහනක් විතර දාගන්න පුළුවන්. චුම්බක බලයේ විශාලත්වය කියලා ලියලා චුම්බක බලයේ විශාලත්වය කියලා ලියලා ඕන මේ ටික සටහන් කරනවා. චුම්බක බලයේ විශාලත්වය කියලා ලිව්වා මේ ටික සටහන් කරනවා. ඊට පස්සේ චුම්බක බලයේ දිශාව සම්බන්ධ වෙනම කතා කරනවා. මේ තියෙන්නේ චුම්බක බලයේ විශාලත්වය. ඉක්මනින් සටහන් කරගෙන ඉවර වුණ ගමන් අත උස්සන්න. මෙනුෂ මගෙන් අහලා තියෙන ප්‍රශ්නය විශාලත්වය ගන්න විදිහ ආපහු පැහැදිලි කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ නේද අහලා තියෙන්නේ. විශාලත්වය ගන්නෙ කොහොමද කියන එක එහෙම නේද අහලා තින්නේ මේ මෙනුෂ. මම හරි නේද? විශාලත්වය ගන්නෙ කොහොමද කියලා නේද අහලා තින්නේ. හරිද මෙනුෂ? ඔබ ප්‍රශ්නේ පැහැදිලි වුණාට උත්තරය දෙනකොට මට පොඩ්ඩක් ලිස්සලා යන්න වෙනවා. මොකද තමයි විශාලත්වය ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න කිව්වහම මේකේ විශාලත්වය ගන්න විදිය පැහැදිලි කරන්න අපේ සිලබස් එක ඇතුළත දැනුම මදි. හරිද? මේ F = BQV ගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න අපේ විෂය නිර්දේශය තුළ දැනුම මදි. හරිද? ඒ කියන්නේ අපි කොහොමද අඩුපාඩු සහිතවනේ මේ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට කරගෙන යන්නේ. කොහොම අඩුපාඩු තියෙනවානේ. අපි යම් කිසි දෙයක් සම්බන්ධව සම්පූර්ණ දේවල්ම ඇත්තටම අධ්‍යයනය කරගෙන කියන්නේ සම්පූර්ණ දේවල් කියලා එකක් නෑ. සම්පූර්ණව අධ්‍යයනය කරන්න බෑ. නමුත් අපිට අවශ්‍ය කරන තැන්වල පොඩ්ඩක් මේ දේවල් වෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් හරි හදාන්න කියන හොඳයි. උද අපේ S = BQ කියන තැනට ඒ ඔප්පු කිරීමට කොහොමද ගියේ සංකීර්ණ සුළු කිරීම තියලා ඒ කිසි දෙයක් අපිට පැහැදිලි කරන්න බෑ මෙනුෂ. මේක නිකම්ම දුන්නේ. S = BQ ගත්තේ කොහොමද? නිකම්මයි දුන්නේ. ආය කතා දෙකක් නෑ. නමුත් අපි විෂය ඇතුලේ දැනගන්න ඕනේ මොනවද? මේ සමීකරණේ මතක තියාගන්න ආය කතා දෙකක් නෑ. විශාලත්වය වෙන්නේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ ආරෝපණයේ වේගයේ විශාලත්වය කියන්නේ ගුණිතය මගින් තමයි මෙහි විශාලත්වය ලැබෙන්නේ කියන එක මතක තියාගන්න වෙනවා. එකම කතාව මෙච්චරයි. චුම්බක ක්ෂේත්‍රයට ආරෝපණය ඇතුළු විය යුත්තේ ලම්බකව පමණයි. හරිද? ඒකෙන් කියන්නේ ආනත ඇතුළු වෙන ආනත ඇතුළු වුණාම චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි එතනින් කියන්නේ. එතනදිත් අපි සංරචකයක් කරන්නේ ඒ ලම්බක සංරචකයනේ ගන්නෙ. හරිද? ඒත් කතා කරන්නේ අපි ලම්බක සංරචක. ආනත ඇතුළු වුණා අපි ආනතව අවස්ථාව ගැන කතා කරගෙන අපි විභේදනය කරලා ලම්බකව කතාවනේ අපි එතනත් ගොඩනගන්නේ. ඒක අපිට නිකන් උළුවට දාගන්න පුළුවන් මෙනුස. චුම්බක ක්ෂේත්‍රයට ආරෝපණය ඇතුළු විය යුත්තේ ලම්බකවයි කියලා. ලම්බකව ඇතුළු වෙනකොට දැන් මේ චුම්බක ක්ෂේත්‍රයට 1 2 3 කියන මේ ඕනම අවස්ථාවකදී ඇතුළු වීම ලම්බකයි. චුම්බක ක්ෂේත්‍රයේ මෙන් බෝඩ් එකට ලම්බකව තියෙනකොට බෝඩ් එකට ලම්බකව චුම්බක ක්ෂේත්‍රය තියෙනකොට චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව බෝඩ් එක දිගේ මේ ඕන පැත්තකින් ආවොත් එතකොට යාමත ඇති වුණා චුම්බක බලයක් මෙන්න විශාලත්වයට සමානයි BQ. ඒක තමයි කතාව. ආනත ඇතුළු වීම තමයි මේ ඇඳලාදී. දැන් ආනත ඇතුළු වෙනකොට ආනත ඇතුළු වුණාම චුම්බක බලයක් ඇති වෙනවා කියන එක කියන්න බෑ. අපි එතකොටත් කියන්නේ මේ ආනත ඇතුළු වුණාම ආනත එක ඇතුලේ ලම්බක එකක් නෑ ඇත්තටම. ආනත එක ඇතුලේ ලම්බක එකක් තියෙනවා කියලා කියන්න බෑ. අපි නෙමෙයි කියන්නේ. ඒවා විභේදනය කරලා ලම්බකව යනවා කියලා අපිට හිතන්න පුළුවන් කියලා. නමුත් ඔක ස්වභාව ධර්මය ඇතුලේදී ආනත යනවා කියන්නේ ලම්බකව යනවා කියන එක නෙමෙයි. ඉතින් ඒක ඇතුලේ ලම්බකව යනවා කියන එකක් අපිට කියන්න බෑනේ. ආනත නම් ආනතයි. හරිද? අපි තමයි කියන්නේ ඒක ඉෆෙක්ට් එක අපිට ආනත යනකොට වෙන එක පැහැදිලි කරන්න ලේසි ක්‍රමයක් තමයි. ඉස්සරහට විද්‍යාඥයෝ ආගත්තොත් විභේදනය නැතුව වෙන ක්‍රමයකින් අපිට ආනතව තියෙනකොට ආනතව මේක පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා. අනිතර වඩාත් සාර්ථක වෙන්න පුළුවන් ඒක. දැන් ආනත යන එක අපිට තේරුම් ගන්න බැරි නිසා අපි සංකල්පයක් ගොඩනගලා තියෙනවා විභේදනය කියන්නේ. හරිද? ලම්බක වෙනවා නම්
සම්පූර්ණ කුට්ටිය පිටින් හම්බ වෙනවා විශාලත්වය x සමාන b කිව්ව. හැබැයි ආනතෝ ගියොත් අඩු වෙනවා. මේක පැහැදිලි කරන්න එපා විද්‍යාඥයෝ. ඇයි අඩු වෙන්නේ? අඩු වෙන්නේ ආනතේ නින්ද. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? විභේදනය. විභේදනය කරපු ගමන් මොකක්ද එන්නේ? ලම්බක සංරචකයක් කියලා එකක් එනවා. ඒ කියන්නේ මෙහෙම යන එක ආනත වෙන යන එක කොටස් දෙකකට කරලා ඒගොල්ලෝ කියනවා එයා එකම ආරෝපණය මෙහෙට යනවායි මෙහෙට යනවා කියලා හිතන්න කියලා. ඉතින් හිතන්නේ නැති මිනිස්සුයෙකුට ඔක වැඩක් නැහැ නේ. හිතන්නේ නැත්තම් වැඩක් නැහැ ඒක. එයා හිතන්නේ ආනත යන එක විතරයි. ඒතර මෙහෙම ආනත වෙනකොට අඩු වෙනවා. මේ ඉතින් ආනත වෙනකොට අඩු වෙනවා. ඒතර දැන් අනිත් කොටස් දෙකකට ඒක විභේදනය කරලා හිතුවොත් විභේදනයේ දැනගෙන අපි හිතුවොත් මේක එක විභේදනයකින් කිසිම දෙයක් එන්නේ නැහැ. බලයේ බිඳුවයි. එක විභේදනයක් ලම්බක වෙන නිසා ඔන්න අර විදිහට මෙහෙම වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අන්න එතකොට අපිට කියනවා අඩු වෙනවා. ඒ එකකින් ආවෙනේ අනිත් එකකින් විතරයි එන්නේ. එතකොට අඩු වෙනවා. සම්පූර්ණ ආනතම ගියාම සම්පූර්ණ එකකින් එන්නේ කොටසක් අඩු වෙනවා කියලා. අන්න එහෙම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙකුට. ඒක වරදක් නෑ ඒකේ. ඒත් ඇත්තටම ඉතින් ආනත යනවා කියලා ලම්බක යනවා කියලා හිතන්න බෑ. ඉතින් ආනත යනවා කියන ආනත යනවා. හරිද? ඒක ලම්බක යනවා කියන්න බෑ. ඕක තමයි කතාව. හරිද? මම හිතනවා මේ මිනිස්සුන්ට යම් කිසි පැහැදිලි කිරීමක් කරේ එළුවට එන්නේ නැති කියලා. උනාරයා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? මේකේ සමීකරණ ආපු විදිහ ඇත්තටම එතනදී පැහැදිලි කරන්න බෑ මිනිස්සු. ඒක එන විදිහ අපි වෙනම තමයි සාකච්ඡා කරන්න වෙන්නේ මුල. මේක සොයා ගැනීමක් මේක විද්‍යාඥයන්ගේ සොයා ගැනීම. ඔයගොල්ලෝ මහන්සිලා දැන් ඔයගොල්ලෝ අර මම ඔයගොල්ලන්ට ෂෙයා කරා ඔයගොල්ලෝ බැලුවා නම් සමහරක් විට මම දැන් ගෲප් එකකට දැම්මා. අර වීරකැටියේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ලංකාවේ අංක 1 වෙලා 2012 දී අංක 1 වෙලා ගිය එක්කෙනාගේ ඩිස්කෂන් එකක් මම අර එයාගේ සාකච්ඡාවක් එහෙම මම දැම්මා මේ ඔයගොල්ලෝ සමහරකට දකින්න ඇති. බලපුවා එහෙම දන්නේ නැති. නිකමට හරි ගිහින් බලන්න තමයි. හරිද? දැන් අපි ලංකාවේ ඇතුලේ නිකන් කොටු වෙලානේ තියෙන ඒ පුද්ගලයා ඒ අපි හොඳට මතක හරි ජනප්‍රියයි 2012 දී මොරටු විශ්වවිද්‍යාලයට සමත් වෙනවනේ ලංකාවේ අංක 1 කියන්නේ ඒ දවස්වලම හරි ජනප්‍රිය මාතෘකාවක් වුණා. මොකද 2009 මහින්ද රාජපක්ෂ යුද්ධ දිනලා හරියටම අවුරුදු 3යි මුළු රටේම සියලුම දේවල් රාජපක්ෂ වෙන්න ගත්තානේ. හැමදේම රාජපක්ෂ වුණා. සියලුම දේවල් රාජපක්ෂ වුණා. ඒතර දැන් මෙයා වීරකැටියත් රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මෙයා සමත් වෙන්නේ. ඒකට කට්ටිය කියන්න ගත්තා මෙයාගේ මේ රාජ්‍ය අනුග්‍රහය මැද්දේ බොරු රිසල්ට් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාව බොරුවට ලංකාව එක කරලා තියෙනවා. මේක ඉතින් හැමෝම කිව්වා. මොකද 2012 දී ලංකාවේ එක වෙන්නේ හම්බන්තොටින් බයෝ වලිනුත් එක වෙනවා මැත්ස් වලිනුත් එක වෙනවා. හම්බන්තොටින්. එතකොට ඒක හරි සුවිශේෂී වතාවක්. ඒ කියන්නේ හම්බන්තොටින් එහෙම වෙලාම තිබුණේ නැහැ ෆස්ට් ටයිම් එහෙම වෙන්නේ. ඉතින් ඒකට පොඩි රිසල්ට් එකකට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ ප්‍රශ්නය ආවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මිනිස්සු අතරේ පොඩි කතාවක් ආවා. මම ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් දැන් මේ කියන පුද්ගලයන් මම සාකච්ඡාවකින් බලන්න. ඒක ඇතුළේම කතා වෙන්නේ මේ අපි දන්න කතන්දර. එතකොට මේ පුද්ගලයා ඊට පස්සේ ඔය අවලාද මැද්දේම විශ්වවිද්‍යාලේ එයා දැන් එයාගේ කතාවෙත් එයා පැහැදිලි කරනවා මේ එයා මුලින් ඉඳන්ම එයාගේ අයිඩියා එකක් තිබුණේ විශ්වවිද්‍යාලයට යන්න කොළඹ මේ අයින් වෙලා කතා කරලා උගලට බෝඩ් එක බලන්න ඕන නිසා හරි මේ එයා කොළඹ විශ්වවිද්‍යාලයට මැත් ස්පෙෂල් එකක් කරන්න යන තමයි එයාගේ මූලික අයිඩියා එක තිබුණේ. ඉතින් ඒ විදිහටම ගිහිල්ලා තියෙනවා. ඒකට එයා එතන පැහැදිලි කරනවා ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව හැදිලා තියෙන විදිය දෙමෝපියෝ වුණත් හදාගෙන තියෙන්නේ නේද? මොර ඉංජිනේර කෙනෙක් වුණාම තමයි වටින්නේ. ඉතින් ඒකේ කමෙන්ට් එකක් ගිහින් බලන්න කමෙන්ට්ස් වලත් සමහර අය ගිහින් දාලා තියෙනවා මේ ඒ කියන්නේ ටිකක් වැඩි හිටියයි. ඉංජිනේරුවෙක් වෙන්න තිබ්බනේ අපරාධනේ කියන වගේ එහෙම දේවල් දාලා තියෙනවා. ඉතින් අර ඒක අය තාම ලෝකේ සමහර දේවල් දැකලා නැහැ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගොඩක් අයට තේරෙනවා ඒක. හරිද? ගොඩක් අය හිතපු දේවල් මේ ගොඩක් හරි වෙනස් නේද කියන එක තේරෙන්න පටන් ගන්නවා. තමන් පරිණත වෙනවා කියන තැනත් දන්නේ මම දන්නේ. ඒ කොහොමද අපි වයසට යනකොට අපේ මෝඩකම ටිකක් අඩු වෙනවා තමයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක පරිණත වීම කියලා අපිට කියන්නත් පුළුවන්. හරිද? ඔයගොල්ලෝ ඊළඟ සෙෂන් එකකට සම්බන්ධ වෙන ළමයි මේකේ දිශාව සම්බන්ධව පැහැදිලි කරන්න තියෙන නිසා දැන් මම මේ කතාව කියලා ඉවර කරන්න. එතකොට දැන් ඒකේදී ළමයි කතාව දැන් එයා එහෙම ගියාට පස්සේ ළමයි කොළඹ විශ්වවිද්‍යාලේ ෆිසිකල් සයන්ස් වලින් යන්නේ මැත් සම්බන්ධ මැත් ස්පෙෂල් එකක් කරලා කොළඹ විශ්වවිද්‍යාලේ ෆිසිකල් සයන්ස් වලට ගියොත් හරි විශේෂයි. අනිත් ෆිසිකල් සයන්ස් වලට වඩා ඒගොල්ලන්ගේ තියෙනවා මේ මැත් ස්පෙෂල් වලට තෝරගත්තු අයට තියෙන විවිධාකාර පර්යේෂණ ලබා දෙනවා. එයාලගේ අවුරුදු ගාන පරීක්ෂණ 4කට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා කියලා. එතනදී තමයි එයා ඇතුලේ ඒවා එහෙම එතන සාකච්ඡා කරන්නේ නැහැ. එතනදී GPA value එක කියලා එකක් දෙනවා. Grade point average කියලා. GPA value එක.
විශ්වවිද්‍යාලවල දෙන්නේ ඒ වැලියු එක 4 තමයි උඩරිම. ඒතර මෙයා වර්ෂ 4ක්නේ 4දී සෙමස්ටර්ස් දෙක ගානේ 8ක්. ඒ සෙමස්ටර් 8ේම ළමයි GPA වැලියු එක යා 4.0 වල තියාගන්නවා. GPA වැලියු එක 4.0 වල තියාගන්නවා. ඒ කියන්නේ ඒක කලාතුරකින් වෙන දෙයක් ළමයි. මොකද සාමාන්‍ය ඕනම විශ්වවිද්‍යාලයක ළමයි එක්ක පොඩ්ඩක් ප්‍රොෆෙසර් කෙනෙක් තරහ වුණොත් පොඩි වලියක් හරි වෙලා හරි මොන හරි තරහ වුණොත් ප්‍රොෆෙසර් පේපර් එක අමාරු කරන අනිත් ළමයන්. ඒවට තමයි ඇන සබ්ජෙක්ට් කියලා කියන්නේ. විශ්වවිද්‍යාලවල තියෙන එක එක ලැන්ග්වේජස්. ඇන කරොත් ළමයි ගොඩක් අය ෆේල් වෙනවා. ළමයි 120ක් ලිව්වොත් මම ලියපු එක්සෑම් එක 120ක් ලිව්වා 120න් 89ක් ෆේල්. ඉතුරු ටික තමයි පාස් වුනේ. ඒ ළමයි ඇති කරගත්තු ප්‍රශ්නයක් නිසා ඇන වෙන්නම ආයෙ දෙනවා ෆිසික්ස් වල එහෙම තියෙනවා. කැමිස්ට්‍රි දැන් එහෙම කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ළමයා සම්පූර්ණයෙන්ම ළමයි 4.0 වල තියාගෙන ගියා. ඉතින් අර දක්ෂයා කරගෙන යනවා වැඩි. ඉතින් එහෙම කළා අද වෙනකොට එයාලා කතා හොඳට බලන්න මම මේ කියන්න ඕන දේ එයා ගොඩක් වැදගත් දේවල් එහෙම කියනවා. බලන්න ඒවා හරි ඒවා බලන්න වටින දේවල්. අඩුම තරමේ බලන එක හරි වටිනවා අපිට පොඩි මොටිවේෂන් එකක් අපිට කරන්න බැරි දේවල් ඒගොල්ලෝ තැනකට ගිහිල්ලානේ. ඒක පුත්තක් බලන්න. ඒක හරි වටිනවා. හොඳයි. මේක ලියලා ඉවරන අතුස්සන්න පුළුවන් මේක ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරයි අතුස්සන්න පුළුවන්. හරි. හොඳයි. මම හිතනවා හැම කෙනෙක්ම එහෙනම් සටහන් කරගෙන ඇති කියලා. දැන් මේ පැහැදිලි ලෙසම අපි සාකච්ඡා කරේ ළමයි විශාලත්වය ලබා ගන්නා වූ සමීකරණය පිළිබඳව. ඒතකොට එතනදී ඔයගොල්ලෝ ඔළුවට යන්න ඕන එකම කාරණාව චුම්බක ක්ෂේත්‍රයේ ආරෝපණය අනිවාර්යෙන් ලම්බකව පැමිණිය යුතුයි. අනිවාර්යෙන් ලම්බක වෙන්න ඕනේ. ආනතම ආවොත් ඒත් අපි කතා කරන්නේ ලම්බක සංරචකය. ආනතම ආවොත් පොඩ්ඩක් බලය අඩුයි. මේ sin θ ගැන අඩු වෙනවානේ. sin θ අඩු වෙනවා. sin 90 වුණා කියන්නේ sin 90 වුණා කියන ලම්බක වෙනවා. sin 91 එකයිනේ නේ. sin 91 ඒ කියන්නේ ලම්බක වෙනවා මේ අවස්ථාවම තමයි. ඊට ටික අඩු වෙන අවස්ථාවල කෝණේ ආනතව තිබ්බා කියන්නේ පොඩ අඩුවෙන් තමයි බලය ලැබෙන්නේ. ඔක තමයි කතාව. දැන් එහෙනම් අපි මේක මාතෘකාවක් නෙවෙයි. දැන් මම අර කලින් කිව්වනේ චුම්බක බලයේ විශාලත්වය කියලා ලිව්වා කියලා උඩින්. දැන් ලියා ගන්න මෙන්න මේක. චුම්බක බලයේ දිශාව. චුම්බක බලයේ දිශාව. නැත්නම් දිශාව ලබා ගැනීම. අන්න එහෙම ලියා ගන්න. චුම්බක බලයේ දිශාව ලබා ගැනීම. හරිද? නැත්නම් චුම්බක බලයේ දිශාව. ප්‍රමාණයක් දැම්ම ඊට පස්සේ අපි පල්ලෙන් සටහන් කරගන්නවා මෙහෙම. right? ලියා ගන්න. මෙන්න මේ විදියට. පහලින් සටහනක් දාගෙන යනවා. ඔයගොල්ලෝ චුම්බක බලයේ දිශාව කියලා ප්‍රමාණයක් දාලා පහින් ලියා ගන්න. චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ඇතුළු වෙන චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ඇතුළු වෙන ආරෝපණය මත ඇතිවන චුම්බක බලයේ දිශාව ලබා ගැනීම සඳහා ආරෝපණය මත ඇතිවන චුම්බක බලයේ දිශාව ලබා ගැනීම සඳහා දිශාව ලබා ගැනීම සඳහා ෆ්ලෙමින්ගේ වමත් නියතය යොදා ගනී. ෆ්ලෙමින්ගේ වමත් නියතය යොදා ගනී. ෆ්ලෙමින්ගේ වමත් නියමය නැත්නම් වමත් නීතිය යොදා ගනී. හරි. ෆ්ලෙමින් ගැන හොයලා බලන්න. ෆ්ලෙමින් කියන්නේ කවුද කියලා හොයලා බලන්න. මේ සම්බන්ධව ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගියා හොයලා බලන්න. ෆ්ලෙමින්ලා කීප දෙනෙක් ඉන්නවා. මම නම් දන්න වැඩ ආසම ෆ්ලෙමින් කෙනෙක් තමයි ස්ටීවන් ෆ්ලෙමින්. සමහර අය දන්නවත් ඇත. එයා ගැනත් හොයලා බලන්න. ස්ටීවන් ෆ්ලෙමින් කියන්නේ කවුද කියලා. ලංකාව එක්ක සම්බන්ධ කරනකොට ස්ටීවන් ෆ්ලෙමින් හරි ජනප්‍රියයි. හරි. ඒතර දැන් මේ අපි කතා කරන්නේ ෆිසික්ස් වල එන ෆ්ලෙමින්. හරිද? ඒ ෆ්ලෙමින්ගේ වමත් නීතිය. අපි බලමු මේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන්නේ මොකක්ද කියලා. ඒකට මට සිදු වෙනවා ළමයි. මේ පහළ කොටස උඩට මකලා දාන්න පල්ලෙහා කොටස. මේ ටිකට අයින් කරලා දාන්න. මොකද දන්නවද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියලා කිව්වට අපේ වමත තමයි අපි ගන්නෙ. ෆ්ලෙමින්ගේ වමත අපිට ගන්න බෑනේ. දැන් අපේ වමත අරගෙන තමන්ගේ වමත අරගත්තොත් අපිට පුළුවන් මේ වමතේ මහපොට ඇඟිල්ල, දඹර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල එකිනෙකට අභිලම්බව තියාගන්න අපිට පුළුවන්. මේ තියෙන එකිනෙකට අභිලම්බව තියාගන්න. තමන්ට බලන්න පුළුවන් මේ ගත්තොත් මේ දෙන්න අතර තියෙන අංශක 90ක්
මහපොට ඇඟිල්ලයි මේ අතර අංශ ගණුවක් මහපොට ඇඟිල්ල සහ මේ දෙන අතර තියෙන අංශ ගණුව. මැද ඇඟිල්ල සහ මහපොට ඇඟිල්ල. මේ හැම එකක්ම එකිනෙකට අභිලම්බ වෙන විදිහට දිශාවට සකස් කරගත්තොත් හැම වෙලාවෙම මතක තියාගන්න මේක පොදුවේ කොයි අවස්ථාවකවත් මේක වෙනස් වෙන්නේ නැහැ. මොන අවස්ථාවක් පැහැදිලි කරත් මේක එකයි. ඒ මොකක්ද දන්නවද? මහපොට ඇඟිල්ල කියලා කියනවා මේ සාමාන්‍ය අපිට ප්‍රෙෂර් ගන්න පුළුවන් මේ ඇඟිලි අතරින් වැඩිපුරම ප්‍රෙෂර් ගන්න පුළුවන් බලයක් දෙන්න පුළුවන් ඇඟිල්ලනේ මහපොට ඇඟිල්ල. ඒ කියන්නේ මෙයාගෙන් තමයි බලය නිරූපණය කරන්නේ. මහපොට ඇඟිල්ලෙන් අපිට ටිකක් වැඩිපුර ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් අනිත් ඇඟිලි වලට වඩා නේ. ඒත් එයාගෙන් තමයි බලය. මහපොට ඇඟිල්ලෙන් නිරූපණය වෙන්නේ බලයේ දිසා. හරිද? චුම්බක ක්ෂේත්‍රය කියලා කිව්වම ටික පොඩි එතන ගරු ගහම්බීරත්වයක් තියෙන පොඩි ගහම්බීර ගතියක් තියෙන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රධාන කතාව චුම්බක ක්ෂේත්‍රයනේ. ඒතර සාමාන්‍ය දබර ඇඟිල්ල කියලා ඒ වචනේම තියෙනවානේ පොඩ්ඩක් දබර ගතියක් නේ රණ්ඩු කරන්න ගියත් අපි දබර ඇඟිල්ල තමයි දික් කරන්නේ. ඒතර චුම්බක ක්ෂේත්‍රය ඒ ගරු ගහම්බීරත්වයට අපි මේ දබර ඇඟිල්ල තමයි කෙලින්ම යොමු කරන්නේ. එතකොට දැන් සරල අදහස ගත්තොත් එහෙනම් ඔන්න බලය චුම්බක ක්ෂේත්‍රය. ඒතර ඉතුරු වෙන එක අනිවාර්යෙන් ඉතුරු වෙන්නේ චලිත දිශාව. චලිත දිශාව ඒ කියන්නේ ආරෝපණ චලිත වෙන, ඒ කියන්නේ චලිත වෙන වේගයනේ. රාශීන් තුනයි ඉතුරු වෙන්නේ. වේගය, චුම්බක ක්ෂේත්‍රය, දෛසික රාශීන් තුනයි, චුම්බක ක්ෂේත්‍රය අනිත් එක බලය. ඒතර දැන් චුම්බක බලය හරි චුම්බක ක්ෂේත්‍රය හරි මැදගිල්ලෙන් චලිත දිශාව. මොන දෛසික තුන ඔය විදිහට හදාගන්න. ඒතර මේ විදිහට අපි සකස් කරගත්තොත් අපිට නිකම් ඉබේ වෙනවා මේ දිශාවලට සකස් කරගත්තොත් වමත ගන්න ඕනේ. වරද්ද ගන්න එපා වමත ගන්න ඕනේ. එතකොට අපිට දැනෙනවා චුම්බක බලය දිශාව. නිකන් අපි හිතලා බලමු මේ අවස්ථා තුනටම මම ඉඳලා පෙන්නන්න. පළවෙනි අවස්ථාවට ගත්තොත් දැන් අපි පුරුදු විදිහට ගත්තොත් චුම්බක ක්ෂේත්‍රයේ පහළට ඔන්න චලිත දිශාව. මම මැදැඟිල්ල යොමු කරා චලිත දිශාව මේ පැත්තට. චුම්බක ක්ෂේත්‍රය මේ ඇතුළට. මේ දබර ඇඟිල්ල මම මෙහෙට යොමු කරා. එතකොට ඔයගලන් බලන්න පුළුවන් මහපොට ඇඟිල්ල යොමු වෙන්නේ ඉහළට. එහෙමනම් ළමයි චුම්බක බලය ඇති වෙන්නේ මෙන්න මේ දිශාව. එයාමත චුම්බක බලය ඉහළට ඇති වෙනවා. එකිනෙකට අභිලම්බකයි නේද? අභිලම්බ කියන්නේ අභිලම්බ වෙලා නේද? V ට මෙයා අභිලම්බ වෙලා තියෙනවා. F කියන එක නා F සහ V අභිලම්බයි. වචනේ පොඩ්ඩක් පැටලෙනවා. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයයි F කියන අතරත් මේ අංශක 90යි තියෙන්නේ. V සහ චුම්බක ක්ෂේත්‍රය අතරත් ඒත් වේගය සහ චුම්බක ක්ෂේත්‍රය අතර ඒත් අංශක 90යි. හැම එකක්ම එකිනෙකට අභිලම්බ වෙලා තියෙනවා. ওই විදිහටම මෙයාත් හිතලා බලන්න චුම්බක ක්ෂේත්‍රයේ පල්ලයට දැම්මා චලිත දිශාව මෙහෙට බලය එතකොට එන්නේ මේ පැත්තට. මෙයාට ඒ විදිහට දාලා බලන්න චුම්බක ක්ෂේත්‍රයේ තුලට චලිත දිශාව උඩට බලය එන්නේ කොහෙටද? මේ පැත්තට. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා ළමයි වේගය කොයි පැත්තට හැරුණත් බලය විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ලම්බකවනේ යන්නේ. මේ හැම අවස්ථාවකම චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකවනේ කොයි පැත්තකට මෙයා හැරුණා බලයත් ළමයි අයි විදිහට හැරෙනවා. බලයත් බලන්නකො මේ මෙහෙට හැරිලා මෙහෙට හැරිලා මෙහෙට හැරලා ඒ අදාළ පැති වලට බලය හැරලා කියන විශාලත්වය වෙනස් නොවි දිශාව වෙනස් වෙනවා. හරි විශාලත්වය වෙනස් නොවි දිශාව වෙනස් වෙනවා. දිශාව වෙනස් වෙනවා විශාලත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ බලයත් වෙනස් වෙනවා. බලය සමාන නැහැ. විශාලත්වයෙන් සමාන වුණාට දිශාව වෙනස් වෙනවා නේද? ඒතකොට මේ අවස්ථා තුනේම බල අසමානයි. දිශාව වෙනස්නේ. මොකද දෛශිකයක් අපි කතා කරනකොට ඒකේ දිශාවත් වැදගත්, විශාලත්වයත් වැදගත්. විශාලත්වයේ සමානලා දිශාව වෙනස් වුණාම අපි කියන්නේ සමානයි කිය. විශාලත්වයේ සමාන වුණාට විතරක් මදි දිශාවත් සමාන වෙන්න ඕනේ. බලය වෙනස්. උඩ විදිහට තමයි ෆ්ලෙමින්ගේ මමත් නීතියෙන් පැහැදිලි කරන්නේ. මේ රූපසටහන මේ ඇඳලා දෙන චුම්බක ක්ෂේත්‍රයෙන් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. අර කලින් අපි ඇඳලා මෙතන තිබ්බා නේද? ඒකෙන් චුට්ටක් අමාරුයි පැහැදිලි කරන්න. බලය අඳින්න බෑ. බලය අඳින්න ඕනේ තලයෙන් එළියට හෝ තලය තුලට. ඒතර බලයේ දිශාව පැහැදිලි කරද්දී තලයෙන් එළියට හෝ තලය තුලට කියලා නෙමෙයි. ඒකයි මම ඒක මකලා දැන් මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා. දැන් එහෙනම් අපි ෆ්ලෙමින්ගේ මමත් නීතිය ලියාගමු. ලියාගෙන මේ රූපසටහන ඇඳ ගන්නවා. ඉතින් අපි දිශාව පිළිබඳව අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. හරි? කෑ ගන්න එපා.
හොඳයි අපි චුම්බක බලයේ දිශා හොයාගෙන සම්බන්ධව සාකච්ඡා කරමින් හිටියේ නේද? හරි. එහෙනම් ලියාගමුක ළමයි මම හිතන්නේ මම අර මාතෘකාවල ක්‍රමාවක් දාලා විස්තරයක් ලිව්වනේ නේද? හරි. එහෙනම් ඒ යටතේ හරිද? ලියාගන්න ෆ්ලෙමින්ගේ වමක් නීතිය. ෆ්ලෙමින්ගේ වමක් නීතිය. ලියාගන්නකො ඒ යටතේ ප්‍රධාන මාතෘකාවක් විතර මේ මැද්දෙන් ලියලා ලොකුවට ලස්සන එහෙම අවශ්‍ය නැහැ. පැත්තකින් දාගන්න ෆ්ලෙමින්ගේ වමක් නීතිය. ෆ්ලෙමින්ගේ වමක් නීතිය අපි ලියාගමු ඉස්සෙල්ලා. ලියන්න. වමතෙහි මහපට ඇඟිල්ල, දඹර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල. වමතෙහි මහපට ඇඟිල්ල, දඹර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල. එකිනෙකට ලම්බක දිශා ඔස්සේ සකස් කරගත් විට එකිනෙකට ලම්බක දිශා ඔස්සේ සකස් කරගත් විට මහපට ඇඟිල්ලෙන් චුම්බක බලයේ දිශාවද මහපට ඇඟිල්ලෙන් චුම්බක බලයේ දිශාවද දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවද දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවද මැද ඇඟිල්ලෙන් චලිත දිශාවද මැද ඇඟිල්ලෙන් චලිත දිශාවද නිරූපණය කරයි මැද ඇඟිල්ලෙන් චලිත දිශාවද නිරූපණය කරයි හරිද ඊට පස්සේ වෙනම ලියාගන්න අපේ කෙන්ගේ වමක් නීතිය right වෙනම ලියාගමු ළමයි මෙන්න මේක. හරිද? මේක හරි වැදගත්. මොකද දන්නවද? මේක හරි වැදගත් කියලා කියන්නේ හේතුව තමයි. එක කාරණාවක් තමයි මේ අනුව අපිට අයිඩියා එකක් එනවා. චුම්බක ක්ෂේත්‍රය තුල මෙයා වේගය කොහෙටද හැරෙන්නේ? ඒ හැරෙන අනුව චුම්බක ක්ෂේත්‍රය ලම්බ කරනකොට හිතන්නකෝ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බක තමයි මෙයා යන්නේ. යනකොට වේගය කොහෙටද හැරෙන්නේ? එයාට ලම්බකව බලයක් ළමයි හැරෙනවා. හරිද? බලයට නිශ්චිත දිශාවක් නැහැ. වේගය කොහෙටද හැරෙන්නේ? එයාට ලම්බකව බලය පිහිටනවා හැම වෙලාවෙම. හරිද? ඒකින්ද ඒක අපි ඔළුවට හරියට අයිඩියා එකක් දාගමු. ඒක අතන්දරේ. වේගය කොහෙටද හැරෙන්නේ? ඒ අනුව ලම්බකව බලයක් හැරෙනවා. ඒක දෙවෙනි එක මොකක්ද දන්නවද? දැන් අපි මේ කතා කරන ආරෝපණය ධනද ඍණද කියලා අපි කිව්වේ නෑනේ. ෆ්ලෙමින් කිව්වේ ධන ආරෝපණයක්. දැන් ආරෝපණ කරන ධනක් තියෙනවා ඍණක් තියෙනවා. අපි ඒක ගැන හිතුවේ නෑ. නේද? චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ ධන ආරෝපණයක් ගියොත් තමයි ෆ්ලෙමින්ගේ කතාව හරියටම හරි. හැබැයි ෆ්ලෙමින්ගේ කතාව වර්ධිනවා චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ මේ යන්නේ ඍණ ආරෝපණයක්. එතකොට අපි කියන්නේ මේ ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියලා. දකුණත් නීතිය දාන්න කියන්නේ වමත් නීතියම දාන්න. හැබැයි ලැබෙන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අපි කියනවා එතකොට බලය ඇති වෙනවා. ඍණ ආරෝපණයක් ගියොත් ෆ්ලෙමින්ගේ වමත් නීතිය දාලා බලන්න දාපුවාම ඔයගලන්ට එන දිශාව තියෙනවානේ. ඒ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි චුම්බක බලය ඇති වෙන්නේ කියන සටහනක් අපි දාගන්න ඕනේ. ඒකත් වැදගත්. හරිද? ඒකත් අපි ලියා ගන්න ඕනේ. අනිත් පැත්තට බරපතල කතන්දර ටිකකුත් තියෙනවා. ඊයස්සේ බරපතල කතන්දර ටිකකුත් තියෙනවා. ඒක මම මෙතනට දාලා ඔළුව අවුල් කරන්න යන්නේ නැහැ. ඒක නෑ නිකන් කියලා දාන්න ලියන්න යන්නේ. ඒ කියන්නේ ළමයි ඕනේ ඒක අපි කියන්න ඕනෙත් නෑ ලියන්න ඕනෙත් නෑ. පස්සේ දවසක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔක කාර්ය සම්බන්ධව කාරණාව. චුම්බක ක්ෂේත්‍ර තුලදී ආරෝපණයක් චලිත වෙනකොට කාර්යයක් කෙරෙන්නේ ඒක නේ ශක්ති වෙනසක් ඇති වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තුලදී විද්‍යුත් ක්ෂේත්‍රය මගින් කාර්යයක් කරන නිසා ශක්ති වෙනසක් ඇති වෙනවා කියන කාරණා කිව්වහම ඔක නිකන් එතන ඔළුව අවුල් වෙනවා. ඉන්න මම ඒක නොකිය ඉන්න අවශ්‍ය තැනකදී මම විශේෂයෙන් සඳහන් කරන්න. හරි ඒක මම මෙතන ලියන්න යන්නේ නැහැ ඒක නිසා.
හරි. දැන් මොකද්ද කියන්නේ කී කියලා හරි කෙනෙක් හිතනවනේ ඒකයි මම ඒක එහෙම කියලා දැම්මේ. හරි. සමහර අය හිතන ඉන්නවනේ ඒකින්ද මම ඒක කියලා දැම්මේ ඒකයි. හොයලා බලන්න එයයි. හරි. දැන් එහෙනම් මම මුලින්ම අර දෙමින්ගේ වමත් නීතිය ලිව්වනේ. ඒක පල්ලෙන් පොඩි සටහනක් දාලා තරු ලකුණක් වගේ දාලා ලියාගන්න මෙන්න මෙහෙම. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ඇතුළු වන ආරෝපණය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ඇතුළු වන ආරෝපණයේ right චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ඇතුළු වන ආරෝපණයේ දිශාව වෙනස් වන සෑම අවස්ථාවකදීම චුම්බක බලයේ දිශාවද ප්‍රවේගයේ දිශාවට ලම්බක වන පරිදි වෙනස් වේ. ඒක එහෙම විශේෂයෙන් සඳහන් කරලා ඒක කියලා ඉස්සරහට කියන්න. ප්‍රවේගයේ දිශාවට ලම්බක වන පරිදි වෙනස් වේ. චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව ඇතුළු වෙන ආරෝපණයේ ප්‍රවේගයේ දිශාව හැම වෙලේම වෙනස් වෙනවා. ඒතර ප්‍රවේග දිශාව ලම්බව තමයි බලයේ දිශාව ඇතුළේ. කොහොම චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකයිනේ අපි මුලින්ම සඳහන් කරන්නේ ඒක නේ. ප්‍රවේග දිශාවට ලම්බක වන පරිදි වෙනස් වේ. උනේ ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව. දෙවෙනි තරු ලකුණ. ලියාගන්න මෙන්න මෙහෙම. හරි? ලියාගන්න ෆ්ලෙමින්ගේ මමත් නීතිය මගින් පැහැදිලි කරනුයේ ධන ආරෝපණයක් සඳහා චුම්බක බලයේ දිශාව ලබා ගැනීම වන අතර ඍණ ආරෝපණයකදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාව චුම්බක බලයේ දිශාව ලෙස ලැබේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. ඒ කියන්නේ නීතියෙන් ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඊට ප්‍රතිවිරුද්ධ දිශාව චුම්බක බලයේ දිශාව ලෙස ලැබේ. හරිද ළමයි? හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් මෙන්න මේ රූප සටහන ඇඳගමුද? ඉතින් පොඩි අයිඩියා එකක් එනවනේ. මෙන්න මේ රූප සටහන ඇඳගමු. මේ හැම අවස්ථාවකම ඔයගලන්ට පේන ඇති. හොඳයි. මම හිතනවා මේක සටහන් කරගන්න ඇති කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් මෙතනින් පස්සේ තියෙන්නේ ළමයි එකක් අපි ලියාගමු. මේක මාතෘකාවක් විදිහටම ලියන්න එපා. අර අපි ලියාගත්තනේ. මොකද්ද අපි ලියාගත්තේ? චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දැන් වාර ලියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රය තුල ආරෝපණයක චලිතය. චුම්බක ක්ෂේත්‍රය තුල ආරෝපණයක චලිත හැඩය නැත්නම් ගමන් පතය. එහෙම ලියන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය තුල ආරෝපණයක ගමන් පතය. අන්න එහෙම ලියන්න. චුම්බක ක්ෂේත්‍රය තුල ආරෝපණයක ගමන් පතය.
ඊට පස්සේ අපි ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තමයි යන්නේ ළම. කොහොමද චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ ආරෝපණය ගමන් කරන්නේ? හරිද? මේක හරි සුවිශේෂී කතාවක්. මේක හරි සුවිශේෂී කතාවක්. ඒ සම්බන්ධ පොඩි තියරි කොටසකුත් අපි ඊට පස්සේ සාකච්ඡා කරලා අපි ප්‍රකාශනයක් ගොඩනගනවා. හරි වැදගත් ඒක. හරිද? එතකොට දැන් මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරලා අද දවසේ මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ මේ සම්බන්ධ විශේෂයෙන් සාකච්ඡා කරමු. ඒ තමයි දැන් මේකෙදි හොඳටම පැහැදිලි නෙමෙයි පේනව නේද? වේගයේ දිශාවට හැම වෙලාවෙම බලය ලම්බකයි. වේගයේ දිශාවට හැම වෙලාවෙම බලය ලම්බකයි. වේගයේ දිශාවට හැම වෙලාවෙම බලය ලම්බකයි. ඒ උක නිරන්තරයෙන් කියනකොට ඔළුවට යන්නේ නැද්ද ළමයි මෙන්න මෙහෙම එකක්. වේගයේ දිශාවට හැම වෙලාවෙම බලය ලම්බකයි. කියලා මේ වේගය කොහෙද දැරෙන්නේ බලයත් ඒ විදිහම ලම්බක වෙනවා. ඕක අපිට කලින් හම්බෙලා තියෙනවා නේද ළමයි? යාන්ත්‍ර විද්‍යාවේදී හම්බෙලා නැද්ද මොන කතාවක්? ටිකක් මතක් කරගෙන ගියොත් ප්‍රක්ෂිප්තයේදී එම හම්බුණාද? ප්‍රක්ෂිප්තයේද මෙහෙම යනවා බලය තියෙනවා බර පල්ලහැට තියෙනවානේ. සමහරවිට මේ පැත්තට වේගය තියෙනවා බර පල්ලහැට තියෙනවා. ප්‍රක්ෂිප්තයක එහෙමනේ. ඊට පස්සේ බර තියෙන ඉන්න ඔන්න වේගයේ දිශාව වෙනස් වෙනවා. එතකොටත් බර පහළටමයි. එතකොට වේගයත් එක්ක බර කියන බලය ලම්බකමුන් නැහනේ. ඉතින් ප්‍රක්ෂිප්තවල අපිට එහෙම හම්බුන්නේ නැහැ. සංකල්පනා කරගෙන යනකොට තව තැනකදී හම්බ වෙනවානේ වෘත්ත චලිතය කියලා එකක්. වෘත්ත චලිතයේදී ළමයි කැරකෙනකොට මේ වේගයේ දිශාව වෙනස් වෙනවා. බලයත් ඒකම ලම්බක වෙනවා. එතකොට එයාගේ චලිතය මොකද උනේ? වෘත්තයක් වුණා. නිශ්චිත අරයක් සහිත වෘත්ත චලිතයක්. එහෙමනම් ළමයි මේ පෙන්වන්නේ එවැනි අවස්ථාවක්ම තමයි. චුම්බක ක්ෂේත්‍රයකට යම් කිසි විදියකින් ලම්බකව ආරෝපණයක් ඇතුළු වුණොත් ලම්බකව ආනතව නෙමෙයි. පැහැදිලිව ඔළුවට දාගෙන ලම්බකව ඇතුළු වුණොත් එයාගේ ගමන් පථය අනිවාර්යෙන් වෘත්ත චලිතයක් විය යුතුමයි. වෘත්ත චලිතයක් වෙනවා. හරිද? ඇතුළු වුණොත් එයා වෘත්ත චලිතයක ගමන් පථයක් එක්ක සම්පූර්ණයෙන් යයි නැත්නම් අර්ධයක් හෝ යනවා. හරිද? එයා අර්ධයක කොටසක් හරි ගමන් කරලා එළියට යනවා. ක්ෂේත්‍රයෙන් එළියට යන්න පුළුවන්. ක්ෂේත්‍රේ ලම්බක ඇතුළු. මෙහෙම ඇතුළු වුණොත් අර්ධයක් අරන් එළියට යයි. දැන් මේ පිළිබඳව අපි ඊළඟ දවසේදී වෙනම විශේෂයෙන් සාකච්ඡා කරලා අපි සටහනක් දානවා. මාතෘකාවක් කියන්නේ සටහනට අදාළ කොටස විතරයි දැම්මේ. පොඩි ආරම්භයක් දුන්නේ. හිතන්න ආරම්භයක් දුන්නේ. මෙතනින් මම අවසන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ දිනේලා මෙතනින් මේ කොටස අවසන් කරන්නේ නැහැ. හිතලා බලන්න. ඕන කරුණු හොයාගෙන ඊළඟ දවසට එන්න පුළුවන්. කාටට හිතන්න පුළුවන්. මේ මෙතනට චුම්බක ශ්‍රාවකලත මෙච්චරක් දාලා මෙච්චර වේගයක් දාලා මෙහෙම ආවා. එහෙනම් යාගේ අරේ හොයන්න පුළුවන් නම. අන්නේ හිතන්න පුළුවන්. හිතලා බලන කෙනෙකුට බලන්න. ඒ අවස්ථාව දෙනවා මම. ඒත් ආයේ